හැමෝම ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා අපේ කලණේ භාවිත එපිසෝඩ් එකට. අපි කලින් කතා කළා ඉස්සෙල්ලාම කියන්නම්කෝ මේ අපේ කලින් එපිසෝඩ් එකයි මේ එපිසෝඩ් එක අතර ලොකු ගැප් එකක් තියෙනවා. ලොකු ටයිම් ඩියුරේෂන් එකක්. මොකද ඇත්තටම මටත් එක්සෑම් දෙකක් සෙට් වුණා. ඒක නිසා කරගන්න හම්බුන්නේ අපි දැන් මෙතනින් ඉඳන් රෙගුලර් කරගෙන යනවා. හරිනේ? කලණේ භාවිත අපි කතා කළේ අන්තිමටම කලණේ භාවිත යටතේදී අපි ශ්‍රිත තුනක් මම කතා කරනවා කියලා පිරිවැය ශ්‍රිත ආදායම් ශ්‍රිත ලාභ ශ්‍රිතය කියලා. පිරිවැය ශ්‍රිත කතා කළා අපි කලින් එපිසෝඩ් එකේ කතා කළේ පිරිවැය ශ්‍රිත කලණේ භාවිත. එහෙනම් අනුකලණය සහ අවකලණය කියන පොදුවේ මම ගත්තා කලණේ භාවිත කියලා. අපිට ඉතුරුලා තියෙනවා කතා කරන්න ආදායම් ශ්‍රිත සහ ලාභ ශ්‍රිත. අද මේ එපිසෝඩ් එකේදී අපි කතා කරමු වෙන ආදායම් ශ්‍රිත ගැන. හරිනේ? අද එතකොට අපේ මාතෘකාව වෙන්නේ ආදායම් ශ්‍රිත. අපි මේ ගැන කතා කරමු කලණය මෙතෙන්ද කොහොමද යෙදෙන්නේ මේක ආර්ථික විද්‍යාව පැත්තෙන් එහෙම ගොඩක් ඕගලන්ට සපෝට් එකක් එවි මේ ගැන කතා කරමු අපි. හරි අපිට කලින් එපිසෝඩ් එකේදී වගේදී මුළු ආදායම් ශ්‍රිතය කතා කරන්න තියෙන්නේ ප්‍රධාන කොටස් තුනක් වෙනවා. මුළු ඒ කියන්නේ මුළු ආදායම, මධ්‍යම ආදායම සහ ආන්තික ආදායම. මම ඒකේ ඩෙෆිනිෂන් නෙමෙයි පොඩ්ඩක් මොකක්ද කියන පොඩ්ඩක් විස්තරයක් වගේ දැම්මා. මේ හරියට මීට වඩා විධිමත් ඩෙෆිනිෂන්ස් තියෙනවා. මට ඕනේ ඇත්තටම මේ මොකක්ද මේකේ අයිඩියා එක කියලා තේරුම් ගන්න සහ ගණන් ටිකක් ගණන් වලට කොහොමද මේක මේ කලණය යොදා ගන්න කියන එක තේරුම් ගන්න විතරයි. ඒකින්ද දල අවබෝධයක් ගන්න මම දාලා දිනවා. මේක මෙතන ඩෙෆිනිෂන් එකක් විදිහට ගන්න එපා. පොඩි අදහසක් විදිහට ගන්න. හරිනේ? මුළු ආදායම කියන එක මම දැම්මා. මුළු ආදායම කියලා කියන්නේ මොකක්ද? ඉංග්‍රීසියෙන් කියනවා total revenue. මේ ඉංග්‍රීසි වර්ඩ් හරියට වැදගත්. හරිනේ? total revenue ඒකකට කරලා තමයි TR කියලා ගන්නෙ. මුළු ආදායම. ඇත්තට මුළු ආදායම කියලා කියන්නේ මොකක්ද? ආයතනයක දැන් නිෂ්පාදනය භාණ්ඩ නිෂ්පාදනය කළාම නිෂ්පාදනය කරන මුළු භාණ්ඩ ප්‍රමාණය තියෙනවානේ. අන්න ඒ මුළු භාණ්ඩ ප්‍රමාණය විකුණලා ගන්න කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද කියන එක. මුළු භාණ්ඩ ප්‍රමාණය විකුණලා ගන්න පුළුවන් මුළු ආදායම තමයි මේ කියන්නේ. ලැබෙන ආදායම තමයි මුළු ආදායම කියන එකෙන් අදහස් කරන්නේ. හරිද? ඊට පස්සේ ඒක තේරෙනවනේ. හරි. ඊට පස්සේ මධ්‍යම ආදායම කියනවා. මධ්‍යම ආදායම. මධ්‍යම කියන්නේ ඔයගලන්ට මධ්‍යම කියන එක මතක ඇති මීන් කියලා කියන මධ්‍යමයට. මීන් රෙවෙනියු කියලා කියනවා, ඇවරේජ් රෙවෙනියු කියලා කියනවා. දෙකම හරි. නමුත් අපි ඇවරේජ් රෙවෙනියු කියන එක තමයි මෙතන ගන්නෙ AR කියන එක. නැත්නම් මේක MR කියන එකත් එක්ක පැටලෙනවා. MR කියන එක ගත්තොත් ඒක අපි ආන්තික ආදායම කියන එකටත් ගන්නෙ MR කියන සංකේතය. ඒක නිසා අපි ගන්නෙ ඇවරේජ් රෙවෙනියු කියන එක. හරිද? එතකොට ඒකේ ෂොට් එක තමයි AR කියන එක. මධ්‍යම ආදායම. මධ්‍යම ආදායම කියලා කියන්නේ සාමාන්‍ය අගය. සාමාන්‍යයෙන් එක ඒකකයක් විකිණීමෙන් ලැබෙන ආදායම. සාමාන්‍යයෙන් එක ඒකකයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මේ සාමාන්‍ය හොයන විදිය. හරිද? පොඩි උදාහරණයක් අපි සලකමුකෝ. සාමාන්‍ය හොයන විදිය කියන්නේ මෙහෙමනේ. දැනට මේ දවස්වල ගොඩක් මේක ෆැමිලි ඔයගලන්ට පාන් ගෙඩියක මිල බලන්නකෝ. එක කඩේකට යනවා පාන් ගෙඩිය 70යි. තව කඩේකට යනවා පාන් ගෙඩිය 75යි. තව කඩේකට යනවා පාන් ගෙඩිය 80යි. ඇත්තට පාන් ගෙඩියක සාමාන්‍ය මිල කීයද? සාමාන්‍ය මිල කියලා කියන්නේ එහෙනම් සාමාන්‍ය අගේ ගන්න කොහොමද? මේ තුන එකට එකතු කරලා තුනෙන් බෙදනවා. මේ තුන එකට එකතු කරලා මේ ප්‍රමාණය කී මේ ක්වොන්ටිටි ගානෙන් බෙදනවා කීයද? තුනෙන් බෙදුවා වෙනවා මේක සාමාන්‍ය අගේ. සාමාන්‍ය 70 ගාණක් එයි. හරිද? ඒක තමයි සාමාන්‍ය අගය කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය මධ්‍යම අගය නැත්නම් සාමාන්‍ය අගය. ඒක තමයි මෙතනින් මධ්‍යම ආදායම කියලා කියන්නේ. ඒ වගේ සංකල්පයක්. හරිනේ? මධ්‍යම අගය හරි. එතකොට ඊට පස්සේ අපිට තියෙන්නේ ආන්තික ආදායම. ආන්තික ආදායම කියලා කියන්නේ මොකද්ද? ඒකට කියනවා ඉංග්‍රීසියෙන් marginal revenue. short form එක අපි ගන්නවා MR කියලා. ඒක ආහාර දෙකකින් කිව්වයි. ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. දැන් මේ ආදායම් මුළු ආදායම ගත්තා, මධ්‍යම ආදායම ගත්තා. එතකොට අපිට දැන් හිතන්නකෝ මෙහෙම මුළු ආදායම රුපියල් ආයතනයක් තියෙනවා. මුළු ආදායම රුපියල් ලක්ෂයක්. නැත්නම් මධ්‍යම ආදායම රුපියල් ලක්ෂයක්. එහෙම තමයි. නමුත් අපිට අධ්‍යයනය කරන්න වෙන ආදායම එක අගයක් නෙමෙයි. ආදායම් ශ්‍රිත අපිට එන්නේ. ආදායම් ශ්‍රිතය fx සමානයි x වර්ග ධන 5ක් x ධන 2. ඕක තමයි ආදායම් ශ්‍රිතය. මධ්‍යම ආදායම් ශ්‍රිතය ඕක කියලා කියනවා. හරිද? ඒ වගේ ශ්‍රිත තමයි අපිට ලැබෙන්නේ. හැබැයි ශ්‍රිතය විසඳුවාම තනි අගයක් එනවා. අපිට ලැබෙන්නේ ශ්‍රිතය. අගය කියන්නේ පොදු අවස්ථාවක්. පොදු ශ්‍රිතයක් තමයි ලැබෙන්නේ. හරිද? එතකොට අන්නේ ශ්‍රිතයත් එක්ක ඒ සංකල්පෙත් ඔළුවේ තියාගෙන බලන්න මෙතන ආන්තික ආදායම කියලා කියන්නේ මුළු ආදායම් ශ්‍රිතය. මේ ආදායම ඒකකකින් නෙමෙයි ලැබෙන්නේ ශ්‍රිත විදියට ලැබෙන්නේ. හරිද? ශ්‍රිත විදියට ලැබෙන්නේ. මුළු ආදායම් ශ්‍රිතය අනුක්‍රමණය. මුළු ආදායම් ශ්‍රිතය කොහොම හරි කොහොම ශ්‍රිතයක් ඇන්දොත් ආදායම විකුණන භාණ්ඩ සංඛ්‍යාවට එරෙහිව ඒකේ අනුක්‍රමණය ගත්තොත්
අන්න ඒකේ අනුක්‍රමණයට කියන්න පුළුවන් ආන්තික ආදායම කියලා. මේ අවස්ථාවේදී ආන්තික ආදායම. ඒකේ අනුක්‍රමණයේ ආන්තික ආදායම ඔය තියෙන්නේ එක සංකල්පයක්. එකක්. හරිද? මේ දෙකම හරි. එහෙම නැත්නම් තව විදිහකින් කියන්න පුළුවන් ආන්තික ආදායම කියලා කියන්නේ අමතර ඒකකයක් ගිනීමෙන්. මෙතන ඒකක ගාන අපි කරනවානේ. ඔය විකුණන ගාන සාමාන්‍ය ගාන නෙමේ 100ක් විකුණනවා කියලා හිතන්නකො 100ක් නෙමෙයි 101ක්. අමතර ඒකකයක් ගිනීමෙන් ලැබෙන මුළු ආදායම ඇති වෙන වෙනස. අමතර ඒකකයක්. එතකොට මම මේක ගන්නවා MR කියලා කියන්නේ මොකද්ද? මාජිනල් රෙවෙනියු කියලා කියන්නේ මොකද්ද? මාජිනල් රෙවෙනියු කියලා කියන්නේ මුළු ආදායමේ වෙනස. ඒ කියන්නේ අමතර ඒකකයක් විකිනුවාම ඇතිවන මුළු ආදායමේ වෙනස. ඒ කියන්නේ මොකද්ද? මුළු ආදායමේ වෙනස කියලා කියන්නේ ඩෙල්ටා. වෙනසක් හැමතිස්සෙම දාන්නේ ඩෙල්ටා සංකේතය. ඩෙල්ටා TR කිව්වහම මුළු ආදායමේ වෙනස. මුළු ආදායම TR කියන්නේ ඩෙල්ටා TR කියන්නේ මුළු ආදායමේ වෙනස. හරිද? ඒක මොකේට සාපේක්ෂවද බලන්නේ ඒකක ගානට සාපේක්ෂව. කොච්චරක් ඒකක කොච්චරක් වෙනස් කරලා තියෙනවද? කොච්චර ඒකක ගානක් වෙනසක් වෙලා තියෙනවද? ඩෙල්ටා TR කියන එක බෙදනවා ඩෙල්ටා Q. මෙතන Q කියලා කියන්නේ විකුණු ඒකක සංඛ්‍යාව. හරිද? MR සමාන ඩෙල්ටා TR බෙදීම ඩෙල්ටා Q. මේවා මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. අයිඩියා එක ගත්තාම මේවා අමතක වෙන්නේ නැහැ. මුළු ආදායමේ වෙනස. හරිද? මුළු ආදායම වෙනස කිව්වම මුළු ආදායම වෙනස් කරන්න කොච්චර ඒකක සංඛ්‍යාවක් වෙනවද? ආදායමක් වෙනස් වෙන්න ඒකකයක් වෙනස් වෙන්නත් එපයි. මුළු ආදායම 100ක් සාමාන්‍යයෙන් එයා විකුණනවා නම් 101ක් විකුණුවාම ඒකක 101ක් වෙනවනේ 100 නෙමෙයි එතකොට. හරිද? ආන් ඒ වගේ. හරි. එතකොට ඒ ටික ඔළුවට යන්න ඇති. මුළු ආදායම දන්නවා ලොකු දෙයක් නෑ. ලොකු දේවල් නෑ. මුළු ආදායම හරි, මධ්‍යම ආදායම හරි, ආන්තික ආදායම හරි. ඒ කියන්නේ සංකල්පික ඔළුවට දාගත්තට පස්සේ හරි. දැන් අපි මම පොඩි chart එකක් දෙනවා මුළු ආදායම, මධ්‍යම ආදායම සහ ආන්තික ආදායම අතර තියෙන අන්තර් සම්බන්ධතාවය පොඩි chart එකකින් මම දැන් ඉදිරිපත් කරනවා. හරි මේකේ සංකල්පයක පොඩ්ඩක් මම chart එකට යන්න ඉස්සෙල්ලා මේකේ සංකල්පයට තව පොඩ්ඩක් ඔලුවට යන්න නිසා මම මෙහෙම කියන්නම්කෝ. හරි අපි ඉස්සෙල්ලාම කතා කළානේ මුළු ආදායම ගැන කියද්දී මෙහෙම කියමුකෝ මම. සාමාන්‍යයෙන් භාණ්ඩයක් විකුණන මිල P භාණ්ඩ Q ප්‍රමාණයක් විකුණනවා. එතකොට එයාට ලැබෙන ආදායම තමයි මුළු ආදායම කියලා කියන්නේ. මොකද්ද PQ නැත්නම් QP. ඒක තමයි මුළු ආදායම. හරිද? ඊට පස්සේ සාමාන්‍ය ආදායම average revenue කියලා කියන්නේ සාමාන්‍ය ආදායම හොයන විදිය මම කියවන සාමාන්‍ය අගයක් හොයන විදිය මම කිව්වා. හරිද? එතකොට සාමාන්‍ය අගයක් හොයාගත්තාම භාණ්ඩයක සාමාන්‍ය අගයක් හොයාගත්තාම ඒක සාමාන්‍ය අගය වගේ විකුණු භාණ්ඩ ප්‍රමාණය. හරිද? විකුණු භාණ්ඩ කොච්චරක් විකුණුවද කියලා බලනවා සාමාන්‍ය අගය. හරිද? එතකොට ලැබෙන්නේ මොකද්ද? සාමාන්‍ය අගය Q ගෙන් වැඩි කරාම ලැබෙනවා සාමාන්‍ය අගය Q ගෙන් වැඩි කරාම ලැබෙනවා ඒ මුළු ආදායම ලැබෙනවා. හරිද? ARQ කියලා කියන්නේ සාමාන්‍ය අගය. එක අයිටම් එකක අගය සාමාන්‍ය අගය Q ගෙන් වැඩි කළාම මුළු විකුණු භාණ්ඩ ප්‍රමාණය වැඩි කළාම ඒ මුළු ආදායම ලැබෙනවා. හරිද? දැන් අපිට ලැබෙන්නේ මේ එක අයිටම් වගේ ලැබුණාට දැන් අපිට ශ්‍රිත ලැබෙන්නේ. හරිද? එතකොට AR කියලා ගත්තාම මෙහෙමයි. සාමාන්‍ය ආදායම් ශ්‍රිතය. සාමාන්‍ය ආදායම් ශ්‍රිතය. හරිද? ශ්‍රිතය. සාමාන්‍ය ආදායම් ශ්‍රිතය කිව්වෙන් වැඩි කළාම ලැබෙන්නේ මොකද්ද? ඒ මුළු ආදායම් ශ්‍රිතය ලැබෙන්නේ. එතකොට සාමාන්‍ය ආදායම් ශ්‍රිතය විකුණු භාණ්ඩ සංඛ්‍යාව වැඩි කළාම ලැබෙන්නේ මුළු ආදායම් ශ්‍රිතය. මොකද දැන් අපි ගනුදෙනු කරන්නේ ශ්‍රිතත් එක්කනේ. මේවා තනි ඉලක්කම් වුණාට අපි ගනුදෙනු කරන්නේ ශ්‍රිතත් එක්ක. හරිද? එතකොට මේ තනි ඉලක්කම් වලට ශ්‍රිතය කෙලින්ම ආදේශ කළා නැහැ. සාමාන්‍ය ආදායම් ශ්‍රිතය විකුණු භාණ්ඩ සංඛ්‍යාව වැඩි කළාම අපිට ලැබෙනවා මුළු ආදායම් ශ්‍රිතය. හරිනේ? හරි. මේ ටික ඔළුවට යන්නේ නැති. ඊට පස්සේ සාමාන්‍ය ආදායම් ශ්‍රිතයට මොකක්ද කියන්නේ? මධ්‍යම ආදායම් ශ්‍රිතය කියලා අපි කියනවා. මධ්‍යම ආදායම් ශ්‍රිතය. මධ්‍යම ආදායම් ශ්‍රිතය. සාමාන්‍ය කියලා කියන්නේ ඒකට මධ්‍යම කියන්නේ. ඊට අධිගත සංකල්පයක් තියෙනවා. මේ සාමාන්‍ය ආදායම් ශ්‍රිතය තමයි මධ්‍යම ආදායම් ශ්‍රිතය. මධ්‍යම ආදායම් ශ්‍රිතයට අපි කියනවා තව නමක් ඊටමත් වැදගත් ඉල්ලුම් ශ්‍රිතය. හරිද? ඉල්ලුම් ශ්‍රිතය කියලා කියනවා. මධ්‍යම ආදායම් ශ්‍රිතයට ඉල්ලුම් ශ්‍රිතය demand function. හරිද? demand function. ඉල්ලුම් ශ්‍රිතය කියලා කියනවා. මේක ඉතාල වැදගත් සංකල්පයක්. මධ්‍යම ආදායම් ශ්‍රිතය තමයි මේ කියන්නේ ඉල්ලුම් ශ්‍රිතය. හරි. දැන් අපි අපේ chart එකට. හරි. chart එක අපි ගහගත්තොත් ඒ කියන්නේ ඔය ශ්‍රිත අතර තියෙන අන්තර් සම්බන්ධතාවය අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. අපි යනවා මුළු ආදායමට. මුළු ආදායම අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මුළු ආදායමට මම දැම්මා short form එක TR. හරිද? මුළු ආදායමක් දීලා තියෙනවා නම් අපිට මෙතන මම ගන්නවා x කියලා කියන්නේ භාණ්ඩ සංඛ්‍යාව. x සමානයි භාණ්ඩ සංඛ්‍යාව. ඒ කියන්නේ මුළු ආදායමක් කියන්නේ භාණ්ඩ ප්‍රමාණය විකුණන්න එපා. ඒ විකුණු භාණ්ඩ සමාන මේ x කියලා කියන්නේ. හරිද? මුළු ආදායම අපි බෙදුවොත් x ගේ මුළු ආදායම භාණ්ඩ ප්‍රමාණයෙන් බෙදුවොත්
මුළු ආදායම බෙදනවා භාණ්ඩ ප්‍රමාණය. එතකොට එන්නේ මොකද්ද? අපිට තියෙන මුළු ආදායම ඒ විකුණලා තියෙන භාණ්ඩ ප්‍රමාණයෙන් බෙදුවම අපිට එනවා AR. AR කියලා කියන්නේ මොකද්ද? ඇවරේජ් රෙවෙනියු. මුළු ගාණ විකුණලා තියෙන ඒකක ගාණ බෙදුවා සාමාන්‍ය ගාණ එනවනේ. එතකොට එනවා අපිට AR. AR කියලා කියන්නේ මොකද්ද? average revenue. ඒ කියන්නේ සාමාන්‍ය ආදායම. එහෙම නැත්නම් මේකට තව නමක් කියන්න පුළුවන්. මේ සාමාන්‍ය ආදායම් ශ්‍රිතය. ශ්‍රිතය වලින් කියනවා නම් ශ්‍රිතය. මේ ආදායම් ශ්‍රිතයක් නම් මෙතන සාමාන්‍ය ආදායම් ශ්‍රිතය. තව නමක් කියන්න පුළුවන්. මේකටම කියන්න පුළුවන් ඉල්ලුම නැත්නම් ඉල්ලුම් ශ්‍රිතය. ඉල්ලුම් ශ්‍රිතය කියලා කියන්න පුළුවන්. මේක දෙකම හරියයි. ඉල්ලුම් ශ්‍රිතය. හරිද? එතකොට මුළු ආදායම තියෙනවා නම් ඒකෙන් අපිට ගන්න පුළුවන් කෙලින්ම මුළු ආදායම තියෙනවා නම් average revenue එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන විදිහකින් කියනවා නම් මුළු ආදායම තියෙනවා නම් ඉල්ලුම් ශ්‍රිතය ගන්න පුළුවන්. කරන්න ඕනේ මොකද්ද? අපි දැනගෙන ඉන්න ඕනේ විකුණු භාණ්ඩ සංඛ්‍යාව ඒකෙන් බෙදුවාම ඉල්ලුම් ශ්‍රිතය ගත්ත හැකි මුළු ආදායම තියෙනවා නම්. ඒ වගේම තමයි අපිට තියෙනවා නම් දත්තයක් විදිහට ඉල්ලුම් ශ්‍රිතය දීලා. එහෙම නැත්නම් average එක දීලා තියෙනවා නම් ආයතනයක සාමාන්‍ය ආදායම දීලා තියෙනවා නම්. එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් ආයතනයේ ඉල්ලුම් ශ්‍රිතයක් දීලා තියෙනවා නම් ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම් ශ්‍රිතය දීලා තියෙනවා නම් ඉල්ලුම් ශ්‍රිතය අපිට භාණ්ඩ සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් ඉල්ලුම් ශ්‍රිතය නැත්නම් සාමාන්‍ය අගයක්නේ. සාමාන්‍ය අගය විකුණු මුළු සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් මුළු ආදායම ලැබෙනවනේ. ඒක සරල සිද්ධාන්තයක් තේරෙනවනේ ඒක. හරිද? එහෙනම් මේක කෙලින්ම භාණ්ඩ සංඛ්‍යාව අපිට දත්තයක් විදිහට තව දත්තයක් විදිහට දීලා තියෙනවා නම් ඒක S කෙන් වැඩි කරද්දී x කියන්නේ භාණ්ඩ සංඛ්‍යාව වැඩි කරද්දී ඉල්ලුම් ශ්‍රිතයෙන් හෝ වේවා ඒ දෙකම එකයිනේ. ඉල්ලුම් ශ්‍රිතයෙන් හරි එහෙම නැත්නම් වෙන විදිහකින් කියනවා නම් සාමාන්‍ය ආදායම ශ්‍රිතයෙන් හරි දීලා තියෙනවා නම් ඒක ඒ ප්‍රමාණය භාණ්ඩ සංඛ්‍යාවෙන් වැඩි කරද්දී මුළු ආදායම ලැබෙනවා. හරිද? මුළු ආදායම ලැබෙනවා. හරි. දැන් බලමු මුළු ආදායමයි අපි අන්තිමට කතා කළ ආන්තිකය අතර සම්බන්ධය. ආන්තික කියද්දිම දැන් තේරෙන්න ඕනේ කලණය යන්න දෙන්න තමයි සෙට් වෙන්නේ කලණය කියන කෑලි. හරිද? හරි. අපිට මුළු ආදායම දීලා තියෙනවා නම් හරිද? අපිට ගන්නවා MR. අපිට මුළු ආදායමෙන් MR ගන්න පුළුවන්. MR කියලා කියන්නේ marginal revenue. ආන්තික ආදායම ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මුළු ආදායම. හරිද? X කියන්නේ භාණ්ඩ සංඛ්‍යාවන්නේ. ආදායම සහ භාණ්ඩ සංඛ්‍යාව අතර තියෙන සම්බන්ධය තමයි දැන් යන්නේ. X කියලා කියන්නේ භාණ්ඩ සංඛ්‍යාව. එතකොට කරන්නේ මොකද්ද? මුළු ආදායම අපි බෙදන්නේ නැහැ. X විෂය අවකලනය කරනවා. X විෂය අවකලනය කරනවා D යට dx. D යට dx. ඒ කියන්නේ භාණ්ඩ විෂය අවකලනය කරනවා. මෙතන ශ්‍රිතයක් නම් දීලා තියෙන්නේ. තනියගයක් නෙවෙයි අපි කතා කරන්නේ ශ්‍රිත ගැනනේ. එතකොට මුළු ආදායම් ශ්‍රිත දීලා තියෙනවා. ඒක භාණ්ඩ විෂය x හරි q නම් q මා හරි භාණ්ඩ විෂය. භාණ්ඩ විෂය අවකලනය කිරීමෙන් ලැබෙනවා අපිට ආන්තික ආදායම. හරිනේ මුළු ආදායම මම අර මුලින්ම කිව්වනේ. මුළු ආදායම කියන්නේ ශ්‍රිතයක් නම් මුළු ආදායමේ අනුක්‍රමණය තමයි MR කියන්නේ. හරිනේ. අවකලනයෙන් ලැබෙන්නේ මොකද්ද අනුක්‍රමණය? එතකොට මුළු ආදායම අනුක්‍රමණය හේව කියන්නේ මොකද MR ලැබෙනවා. හරිනේ. එහෙමත් හිතන්න පුළුවන්. හරි. අපිට දත්තයක් විදිහට ඊට පස්සේ MR marginal revenue එක දීලා තියෙනවා. හරිද? ආන්තික ආදායම දීලා තියෙනවා නම් අපිට දත්තයක් විදිහට ආන්තික ආදායම කෙලින්ම අනුකලනය කළොත් එහෙම අපිට ලැබෙනවා මුළු ආදායම. අනුකලනය කරන්නේ මොන විෂයෙන්ද? x විෂයෙන් dx. x විෂයෙන් අනුකලනය කළොත්. හරිද? අනුකලනය කළොත් x විෂයෙන් කෙලින්ම අපිට මුළු ආදායම කියන එක ලැබෙනවා. හොඳට මතක තියාගන්න මේ ටික. හරිනේ? මේක ටිකක් වැදගත්. හරිද? අර ටික සාමාන්‍ය ප්‍රැක්ටිස් එකෙන් අපිට හිතා ගන්න පුළුවන්නේ. මුළු එකේ සාමාන්‍යයෙන් මේක. ඒ අතරතුර මේ නමක් මතක තියාගන්න. මොකද මේකට මේ අගයම තමයි මේක වෙන්නේ. ඉල්ලුම් ශ්‍රිතය කියලා කියන්නේ මේකටම තමයි. මේ දත්තෙම තමයි මේ දත්ත දෙක සමානයි. හරිද? අදහස් දෙකක් වුණාට දත්ත දෙක සමාන වෙනවා. ඒ අතරතුර මුළු ආදායමක් කොහොමද MR ගත්තේ? මේක ගන්නවා කියලා කියන්නේ අනුක්‍රමණය සොයන එකක් කියලා මම කලින් කිව්වා. අනුක්‍රමණය හොයන්නේ කොහොමද අවකලනයේ? ඒ වගේම අනුක්‍රමණය හොයපු එකක් MR දීලා තියෙනවා නම් ඒක අනුකලනය කරාම මුළු වගයක් දෙනවා. හරිනේ? හරි. එතකොට ඒ concept ටික ඔලුවට යන්න ඇති. අපි ඔය ටික පොඩ්ඩක් ඇඟට යන්න අපි ගණනක් හදමු. මම ගානක් දාලා තියෙනවා බෝඩ් එකේ. මගේ අකුරු ගැන මට විශ්වාස නැති හින්දා මම කියන්නම් ගාන ආපහු. ඕගොල්ලෝ අනිවාර්යෙන් මේක හදන්න නැතුව මේක ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ. හරිද? පුළුවන් නම් තනියෙන් හදන්න වීඩියෝ එක පෝස්ට් කරලා. හරි. ගාන මම කියවනවා. නිෂ්පාදන භාණ්ඩයක ඉල්ලුම් ශ්‍රිතය y සමානයි 100 x බෙදීම 4 මගින් දක්වයි. මෙහි x යනු ඉල්ලුම් කරන භාණ්ඩ සංඛ්‍යාව වන අතර y යනු ඒකකයක විකිණුම් මිලයි. හරිනේ? x කියලා කියන්නේ ඉල්ලුම් කරන භාණ්ඩ සංඛ්‍යාව, y කියලා කියන්නේ ඒකකයක විකිණුම් මිල. හරිද?
ශ්‍රිතය දීලා තියෙන්නේ x සහ y අතර සම්බන්ධයක්නේ. හරි. එතකොට අපිට දීලා තියෙන්නේ ඉල්ලුම් ශ්‍රිතය දීලා තියෙන්නේ. ඩිමාන්ඩ් ෆන්ක්ෂන් එක. හරිද? අංක 1 අපෙන් අහනවා මුළු ආදායම් ශ්‍රිතය ලබා ගන්න කියනවා. අංක 2 අහනවා මුළු ආදායම උපරිම වන්නේ x වල මොන අගයේද? x වල අගය කියලා කියන්නේ x කියලා කියන්නේ අපි ගත්තේ ඉල්ලුම් කරන භාණ්ඩ සංඛ්‍යාවනේ. ඉල්ලුම් කරන භාණ්ඩ සංඛ්‍යාව කීය වෙද්දිද මුළු ආදායම උපරිම වන්නේ කියලා අහනවා. හරිද? ඊට පස්සේ අහනවා උපරිම මුළු ආදායමට අදාළ උපරිම ආදායමේ අගයත්. ඒ කියන්නේ උපරිම මුළු ආදායමට අදාළ ඒ අගය අහනවා. අගයත් ඒකකයක විකිණුම් මිලත් ගණනය කරන්න කියලා කියනවා. ඒකකයක විකිණුම් මිලත් ගණනය කරන්න කියලා කියනවා. ඔයගොල්ලෝ පුළුවන් නම් ගාන කොහේ හරි ලියාගෙන කොල කෑල්ලක හරි try එකක් දෙන්න අනිවාර්යයෙන්ම තනියෙන් මේක ගොඩ දා ගන්න පුළුවන්ද කියලා. මේ වගේ ගණන් තමයි આવොත් එන්නේ. හරි අපි හදමු මේක. අපි try එකක් දෙමු මේ ගැටලුව හිමින් ලියා ගන්න. අපිට දීලා තියෙන දත්තරින් මම ලියා ගන්නවා ඉල්ලුම් ශ්‍රිතය. ඒකවල දීලා තියෙනවා ඉල්ලුම් ශ්‍රිතය y කියලා y සමාන 100 × x බෙදීම 4. හරි. මම මේ දැන් චුට්ටට කලින් කිව්වා ඉල්ලුම් ශ්‍රිතය කියන්නේ මොකද්ද? ඉල්ලුම් ශ්‍රිතය කියලා කියන්නේ සාමාන්‍ය ආදායම් ශ්‍රිතය කියන තව නමක්. සාමාන්‍ය ආදායම් ශ්‍රිතය මම කෙටියෙන් ලියනවා. සාමාන්‍ය ආදායම් ශ්‍රිතයට තමයි ඉල්ලුම් ශ්‍රිතය කියලා කියන්නේ. හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් ඉස්සෙල්ලාම අහන්නේ මුළු ආදායම ලබා ගන්න කියලා කියනවා. මුළු ආදායම ලබා ගන්න කියලා කියනවා. හරි. අපිට සාමාන්‍ය අගයක් තියෙනවා නම් විකුණපු සාමාන්‍ය අගය තියෙනවා නම් කොච්චරක් විකිනවද කියලා දැනගත්තොත් අපිට මුළු ගාන හොයන්න පුළුවන්ද බැරිද? පුළුවන්. සාමාන්‍ය අගයක් තියෙනවා. සාමාන්‍ය එක අගය තියෙනවා නම් ඒක විකුණුම් ගාණෙන් වැඩි කළාම අපිට මුළු ආදායම හොයාගන්න පුළුවන්. හරිද? සාමාන්‍ය අගය දීලා තියෙනවද? ඔව් දීලා තියෙනවා. ඉල්ලුම් ශ්‍රිතය කියලා තමයි දීලා තියෙන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ සාමාන්‍ය ආදායම් ශ්‍රිතය කියලා කියන්නේ ඒකටම තමයි. එහෙනම් y කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය ආදායම් ශ්‍රිතය. විකුණුම් භාණ්ඩ සංඛ්‍යාව අපිට දීලා තියෙනවා දත්තයක් විදිහට x කියලා. y වැඩි කිරීම x ගත්තොත් එහෙම මේ කියන්නේ මොකක්ද එහෙනම් ඇත්තටම මේ තියෙන අංක එකට උත්තරේ yx කියලා කියන්නේ මුළු ආදායම. හරිද? yx කියලා කියන්නේ මුළු ආදායම් ශ්‍රිතය. හරිද? අපිට වඩ තියෙන මුළු ආදායම් ශ්‍රිතය. ඕනනම් මේක මේ පැත්ත සුළු කරලා තියන්න ඕන නෙමෙයි. මේ පැත්ත සුළු කරලා අනිවාර්යෙන් තියන්න. හරිද? yx තමයි එන්නේ. yx කියලා කියන්නේ එහෙනම් මේ පැත්ත x න් වැඩි කරලානේ. මේ පැත්ත වැඩි කරලා තියන්න ඕනේ. මේක x න් වැඩි කරලා තියන්න. x බෙදීම 4. ඕක වැඩි කරනවා x කියන. x කියලා කියන්නේ විකුණපු භාණ්ඩ සංඛ්‍යාව. හරිද? එතකොට උත්තරයක් එනවා. උත්තරය ලස්සනට තියන්න. 100 × x. හරිද? බෙදීම 4 මෙහෙම තියන්න. කොහොමද ඉපත් එකයි. ඔන්න පළවෙනිට උත්තරය ආවා. විනාඩියක් ගියේ නෑ. මේ concept එක ඔළුවේදී වැඩ කළා නම් සාමාන්‍ය අගය දීලා තියෙනවා. සාමාන්‍ය අගය වැඩි කරනවා. සාමාන්‍ය අගය විකුණපු මුළු සංඛ්‍යාවෙන් වැඩි කළාම මුළු අගය එනවා. හරිද? එතකොට ඉල්ලුම් ශ්‍රිතය කියලා කියන්නේ සාමාන්‍ය ආදායම් ශ්‍රිතයටම තමයි. අන්න ඒ වැදගත් concept එක ඔළුවේ තියෙනවා නම් පළවෙනිට උත්තරේ නිකම්ම ගන්න පුළුවන්. හරිද? අපි එමු ඊපස්සේ දෙවෙනි කොටසට. හරි මම මේක දැනට පොඩ්ඩක් මහනවා. හරිනේ. හරි අපි හිතමු මේ වගේ හැඩයක් ආවයි කියලා මේ පැහැදිලි කරන්න මේ හැඩේ ගන්න. මේ හැඩේම නොවෙන්න පුළුවන් ඉන්නේ. හරිද? හරි. අපි බලමු දැන් මේ වගේ හැඩයක් ආවා. දැන් මේ අපිට ආවා x සමානයි යනවා කියන අගයේදී මේ වගේ හැරුම් ලක්ෂයක් තියෙනවා. අපිට එහෙනම් හැරුම් ලක්ෂ්‍ය උපරිමයෙන්ද අවමෙන්ද කියලා හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. මැනුවල් එකකුයි ඔටෝ ක්‍රමයකුයි තියෙනවා. හරිද? මැනුවල් ක්‍රමය මම ඉස්සෙල්ලා කියන්නම්කෝ. මේක උපරිමයක් කරලා අපිට ප්‍රූෆ් කළ හැකියි. ඇත්තටම මේක ලක්ෂ්‍ය මෙහෙම යනවා නම් මේ ලක්ෂ්‍ය මෙන්න මේට අදාළ ලක්ෂ්‍ය තියෙනවානේ. මේක තමයි x සමාන 50 ලක්ෂ්‍යය. හරිද? මේ ලක්ෂ්‍යෙට මෙහා පැත්තේ ලක්ෂයක් අරගන්නවා. ඒ වගේම මේ පැත්තේ ලක්ෂයක් ගන්නවා. මෙතන a කියලා මෙතන b කියලා හිතමුකෝ. මෙන්න මේ ලක්ෂ්‍ය අනුක්‍රමණය වෙනවා. ඒ ලක්ෂ්‍ය අනුක්‍රමණය ධන අනුක්‍රමණයක් එනවා. හරිද? මේ ලක්ෂ්‍යය ගන්න දෙයක් නැහැ. ඒ ලක්ෂ්‍ය බිඳුවයිනේ. හරිද? ඊට පස්සේ b ලක්ෂ්‍ය අනුක්‍රමණය වෙනවා. b ලක්ෂ්‍ය අනුක්‍රමණය ඍණ අනුක්‍රමණයක් එනවා. මේ පැත්තට බෑවු ඍණ අනුක්‍රමණයක් එනවා. හරි. මුලින් නැගගෙන ගිහින් පස්සේ බිඳුව වෙලා අන්තිමට අඩු වෙලා යනවා නම් අනිවාර්යයෙන් මේ මුදුනක් දෙන්නේ. ඔහම টොප් එකක් තියෙන්නේ. එහෙනම් ඒක අපිට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේක මුදුනක්. මුදුනක් කියලා කියන්නේ උපරිමයක් තියෙන්නේ. ගණිතයේදී වචනේ උපරිමය. හරිද? මේ වගේ ලක්ෂයක් ආවොත් නිකන් හිතන්නකෝ මේ වගේ ලක්ෂයක් ආවා කියලා. මේ වගේ ලක්ෂයක් එන්න පුළුවන්. මෙතනදිත් x සමාන බිඳුවයි. හරිද? මේ අනුක්‍රමණය බිඳුවයි. මේ වගේ ලක්ෂයක් ආවොත් එහෙම මේ පැත්තේ ලක්ෂයක් ගන්නවා. බිඳුව මේ පැත්තේ ලක්ෂයක් අරගෙන වම් අත පැත්තෙන් ගන්නවා. p කියමුකෝ. මේ පැත්තෙන් ගන්නවා q කියලා ලක්ෂයක්. p ලක්ෂය අනුක්‍රමණය වෙනවා. ඒක ඍණාගයක් එනවා නම්
මෙන්න මේ අදාළ ලක්ෂය අපි කොහොමද දන්නවද බිඳුව කියලා? Q ලක්ෂ කියන ලක්ෂයක් අරගෙන ඒක අනුක්‍රමණය ධනාගය. මේ පැත්තට දාන්නේ වැඩි වෙනවා. මේ පැත්තට අඩු වෙලා මුලින් අඩු වෙලා පස්සේ වැඩි වෙනවා නම් මේ ලක්ෂය බිඳුව වෙලා අන්න එතකොට එනවා අවමයක්. හරිද? අඩුවක් පල්ලමක්. හරිද? බොක්ක ගාලා සානුවක්. හරිද? එතකොට කියන්න පුළුවන් ඒක අවමයක් කියලා. එහෙනම් මේක උපරිමයක් නෙමෙයි මේක අවමයක් කියලා අපිට කියන්න පුළුවන් මේ වගේ එනවනම්. දැන් එහෙම හොයන්න අපිට මේ ලක්ෂ තුනක් අරගන්න ඕනේ. මේ ලක්ෂය අරගෙන ආදේශ කර කර බල බල එහෙම හොයන්න හරි විකාරයක්. හරිද? ඒකට ෂෝට් ක්‍රමයක් තියෙනවා. අන්න ඒක තමයි දෙවෙනි ක්‍රමය. හරිද? අපි පළවෙනි ක්‍රමයෙන් හදාන්නේ නැහැ. දෙවෙනි ක්‍රමයට අපි යමු. පළවෙනි ක්‍රමය මහා වාද ක්‍රමයක්. ඉතින් ආයෙ හදන්න ඕනේ නැහැ අනුක්‍රමන හොය හොය. හරිද? අපි දෙවෙනි ක්‍රමයට යනවා. දෙවෙනි ක්‍රමය කරන්නේ කොහොමද? හරි. දෙවෙනි ක්‍රමය අපි යමු. දෙවෙනි ක්‍රමයට අපිට ලැබිලා තියෙනවානේ TR කියලා. TR ශිතේ අපිට ලැබිලා තියෙනවා. TR කොහොමද ආවේ අපිට? 25 රින x බෙදීම 4 වතාවක්. කොහොම එකක් නෑ. ලෝක සුළු කරලා නෑ. අනිත් TR එක අපි ගත්තේ. හරි. මේක අනුක්‍රමණය අපි ගත්තානේ මේක මම දත්තට කියලා ලියන්නේ dTR බෙදීම dx. මේකේ උත්තරය ආවා 25 රින 2න් 1යි x කියලා. හරි. මට මේ ලැබිලා තියෙන අවකලන සංගුණකය මේ අවකලන සංගුණකය මම නැවත අවකලනය කරනවා. හරිද? පළවෙනි පාඩක අවකලනය කරපු එන උත්තරේ නැවත අවකලනය කරනවා. බය වෙන්න දෙයක් නැහැ. එහෙම කරන්න පුළුවන්. හරිද? එකපාරක් නෙමෙයි 10 පාරක් වුණත් කරන්න පුළුවන්. ඒකට කියනවා දෙවන අවකලන සංගුණකය කියලා. ඒක සංකේතාත්මකව ලියන්නේ මෙහෙමයි. d වර්ග tr බෙදීම dx. හරිද? හිතන්නකො dy dx අවකලනය කළා කියලා. y අවකලනය කළාම එන්නේ dy යට dx. හරිද? දෙවතාවක් අවකලනය කළාම එන්නේ මොකද්ද? d වර්ග y යට dx වර්ග. හරිද? මේ වර්ග වැටෙන තැන් හරියටම ලියන්න ඕනේ. එතන d උඩට එන්නේ d වර්ගය විතරයි. මෙතන යට sorry මෙතන වර්ගයක් එනවා. dx වර්ගය. හරිද? හරි. නැත්තම් ඔබ සිංහල ලියන්න දෙවන අවකලන සංගුණකය ගැනීමෙන් කියලා. හරිද? සිතේ හරිද? දැන් ඉතින් මේක අවකලනය කරන්න දන්නවනේ මේකේ නියතයක් ආයි දැන් මම ඒවා කියන්නේ නැහැ. නියතක අවකලනය කරන්න කොහොමද? මේකට උත්තරේ එන්නේ 2න් 1යි. රින්න 2න් 1යි. හරි. මේක අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේක මතක තියාගන්න. දෙවන අවකලන සංගුණකය කිසියම් ශ්‍රිතයක දෙවන අවකලන සංගුණකය. පළවෙනි එක නෙමේ දෙවන අවකලන සංගුණකය. පළවෙනි එකෙන් ගන්නෙ මොකද්ද? හැරුම් ලක්ෂ තියනවද නැද්ද කියන එක බලා ගන්න පුළුවන්. ඒක අනුක්‍රමණය ගන්න පුළුවන්. හැරුම් ලක්ෂ තියනවා නම් ඒක බිඳුවට සමාන කරලා මම කිව්වා ඒක. හරිද? දෙවන අවකලන සංගුණකයෙන් ගන්නේ එන ලකුණ අනුව තමයි අපි තීරණය කරන්නේ එයාට තියෙන උපරිමයක්ද අවමයක්ද කියලා. එන ලකුණ ඍණාගයක් නම් දෙවන අවකලන සංගුණකේ එන අගය ඍණාගයක් නම් එයාට තියෙන්නේ උපරිම ලක්ෂයක්. එන ලකුණ ධනාගයක් නම් එයාට තියෙන්නේ අවම ලක්ෂයක්. හරිද? ඒ දෙක මතක තියාගන්න. මෙයාට තියෙන්නේ මොකද්ද? ඍණාගයක්. එහෙනම් මේක උපරිම ලක්ෂයක්. හරිද? උපරිම ලක්ෂයක් තියෙනවා කියලා ප්‍රූෆ් වුණා. ඒ උපරිම ලක්ෂය මොකක්ද කියලා අපි හොයාගත්තා. මේක බිඳුවට සමාන කරලා ඒ ලක්ෂෙදිනේ මේක මෙහෙම සංකල්ප මේක එන්නේ. ඒ ලක්ෂය අපිට හොයාගන්න පුළුවන්. මේක බිඳුවට සමාන කරලා ඒ ලක්ෂය ගත්තා. ඒට අදාළව x භාණ්ඩ සංඛ්‍යාව අපි හොයාගත්තා. x සමානයි කීයක්ද? මොනවගේක් ආවා. හරිනේ? එතකොට දැන් අපිට හොයාගන්න x සමානයි 50 ආවා. x සමානයි 50. එහෙනම් අපිට කියන්න පුළුවන් දැන් ඉතින් සිංහල ලියන්න ඕනේ හැලී ටික. x සමානයි 50. x කියලා කියන්නේ මොකද්ද? x සමානයි 50 වන විට තමයි උපරිම ලක්ෂය තියෙන්නේ. එහෙනම් මුළු භාණ්ඩ සංඛ්‍යාව උපරිමයට අදාළ මුළු භාණ්ඩ සංඛ්‍යාව ලැබෙන්නේ x සමානයි 50 දී. හරිද? x සමානයි 50 දී. එතකොට x සමානයි 50 දී අපිට හොයන්න කියන්නේ මොකද්ද? හරි අපිට දැන් ඔප්පු වෙලා දෙනවා එහෙනම් මෙන්න අදාළ ලක්ෂ්‍ය උපරිම ලක්ෂයක් තියෙනවා. මොකද්ද ඒ ලක්ෂ්‍ය? x සමානයි 50 කියන ලක්ෂයනේ. මෙන්න මෙතෙන්දි තියෙන්නේ එහෙනම් උපරිමයක්. ඒ කියන්නේ මේක කතා කරලා ආදායම tr ආදායම ශිත ගැන කතා කරලා එහෙනම් tx කියන්නේ භාණ්ඩ සංඛ්‍යාව 50 විතර තමයි උපරිම ආදායමක් ලැබිලා තියෙන්නේ. එහෙනම් අපිට ඊගාව කොටසට උත්තර ගන්න පුළුවන්. අහන්නේ මොකද්ද? උපරිම ආදායමට අදාළ අගය. ඒ කියන්නේ උපරිම ආදායමට අදාළ උපරිම ආදායම අගය අහනවා. උපරිම ආදායම අගය කියලා කියන්නේ මොකද්ද? TR. අපි හොයාගත්තා කලින් සූත්‍රය TR මේ තියෙන්නේ. මේකට කෙලින්ම එන x සමානයි 50 දැම්මම උපරිම ආදායමට අදාළ අගය එනවා. හරිද? උපරිම ආදායමට අදාළ 625ක් ඔන්න ඔය ගණනක් එනවා. හරිද? හදලා බලන්න ඕගොල්ලෝ. ඊට පස්සේ එකකින් අහනවා මොකද්ද? ඒකකයක අගයන් ඒකකයක විකිණුම් මිල ගණනය කරන්න. ඒකකයේ විකිණුම් මිල අපිට දීලා තියෙනවනේ මුලින්ම y සමානයි කියලා දීලා තියෙන්නේ. y සමානයි 100 රින් x බෙදීම 4. ඔන්න ඕකේ අගය ඔන්න ඕකට x වෙනුවට මෙන්න මේ අදාළ අගය දැම්මට පස්සේ ඕකේ එනවා ඒකකයක විකිණුම් මිල 12.5ක් වගේ මිලක් එනවා. නිකම් මිලක් නෙමේ ඒකකයක උපරිම අගයට අදාළ මිල එනවා. හරිනේ? ඔච්චරයි කේස් එක. හරිනේ? ඔන්න ගානක් හදුවා අපි කම්ප්ලීට්ලි එහෙනම්. ඕවා තමයි ඉතින් කලණයේ භාවිත. හොඳට ආයි ස්ටෙප් ටික බලන්න ඕගොල්ලෝ කොහොමද කළේ? මෙන්න මේ සංකල්පය පොඩ්ඩක් බලන්න. පළවෙනි අවකලන සංගුණකය, දෙවන අවකලන සංගුණකය. හරි ලේසියිනේ. හරි නැත්නම් අර තුනක් හොය ලක්ෂ 3කට ආදේශ කර ඉන්න ඕනේ උපරිමයක්ද අවමයක්ද එන්නේ කියලා බලන්න. මේක ටක් ගාලා හැව්වා, ලකුණ බැලුවා, උපරිමයක්ද අවමයක්ද කියලා අපිම තීරණය කළා. හරි. එහෙනම් ඔයගොල්ලෝ අහව පොඩ්ඩක් ඒක ප්‍රැක්ටිස් කරන්න. අපි ඉස්සරහට ගණන් ටිකක් හම්බුනොත් හදමු.
ඊගා එපිසෝඩ් එක අපි නම් පටන් ගමු. අපිට තව තියෙනවා එකක් ලාභශෘතිය ගැන කතා කරලා ඉන්න. අපි ලාභශෘතිය ඊගා එපිසෝඩ් එක පටන් ගන්න. ඒකෙත් මේ වගේ හොඳ ගණනක් හදමු. ගණනක් හදලා අපි ඊට පස්සේ ගණන් ටිකකටම බලමු. කලණය සම්බන්ධයෙන් තියෙන මිස් ගණන් ටිකකට පොදුවේ. තව ඒ අතරතුර මම කියා දෙන්න තියෙනවා ආන්තික නෙමෙයි ආංශික අවකලනය. ආංශික අවකලනය මම කළේ නෑ. ඒක එක්සෑම් එකට ඇවිල්ලා තිබ්බ මම දැක්ක පේපර් එකකට. අපි ඒකත් පොඩ්ඩක් ගණනක් හදන අතර එකක් සාකච්ඡා කරමු. හරි. එහෙනම් මේ එපිසෝඩ් එක මෙතන නවත්තනවා. ඔයගොල්ලන්ට එහෙනම් සුබ දවසක්.